11 අධ්‍යයන උත්සාහික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව විෂයට අදාළ තවත් එක් පාඩම් මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට මා අදහස් කරනවා. අපි මේ වෙනකොට ශාක ප්‍රචාරණය මාතෘකාවට අදාළව බීජයක් ඇති වෙන්නේ කොහොමද? බීජයක කොටස් මොනවද? බීජ ප්‍රරෝහණය සිද්ධ වෙන්නේ කොහොමද? ආදී කරුණු සාකච්ඡා කරමු. අද අපි කතා කරනවා තවත් ඉදිරි මාතෘකා කීපයක්. නමුත් මේ මාතෘකාවලදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි පැහැදිලි කිරීමේදී ඒත් මම මේ පාඩමේදී මේ අන්තර්ජාලය ඔස්සේ කරන පාඩමේදී මම බලාපොරොත්තු වෙන්නේ මූලික විෂය සිද්ධාන්ත කරුණු ටික ඔබට පැහැදිලි කරලා දෙන්න. මේකේ ප්‍රායෝගික කොටස් අපි සාමාන්‍යයෙන් අපේ ඉගෙනීම් පන්ති කාමරය තුලදී සාකච්ඡා කරන පැහැදිලි ලෙස. නමුත් මේ අවස්ථාවේදී මම අන්තර්ජාලය ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ ඔබට විෂයට අදාළ සිද්ධාන්තමය කරුණු ටික පැහැදිලි කිරීමක් කරන්න. හොඳයි. එහෙනම් අපි බලමු අද අපි ආරම්භක මාතෘකාව බීජ ජීවිතාවය. අපි බලමු මොකක්ද මේ බීජයක ජීවිතාවය කියලා කියන්නේ. තෙතමනය, උෂ්ණත්වය, වාතාශ්‍රය වැනි යෝග්‍ය තත්ත්වයන් සැපයීමෙන් පසුව ප්‍රරෝහණය වන බීජ හෝ ප්‍රරෝහණය වීමේ විභවතාවයකින් යුක්ත බීජ අපි හඳුන්වනවා ජීව බීජ කියලා. මම නැවත කිව්වොත් තෙතමනය, උෂ්ණත්වය, වාතාශ්‍රය වැනි යෝග්‍ය තත්ත්වයන් සැපයීමෙන් පසු ප්‍රරෝහණය වන බීජ හෝ ප්‍රරෝහණය වීමේ විභවතාවයකින් යුතු බීජ ජීව බීජ ලෙස හඳුන්වනවා. හොඳයි. අපි මේ ජීවිතාවයට බලපාන සාධකයන් සැලකුවාම ජීවිතාවයට බලපාන සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක. අපි බලමු ජීවිතයට බලපාන බාහිර සාධකයන් කියන්නේ මොනවද කියලා. බීජවල ජීවිතාව සජීවව පවත්වාගෙන යන්න බලපාන ප්‍රධානම බාහිර සාධකයන් වෙන්නේ උෂ්ණත්වය, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, වායු ගෝලීය ආර්ද්‍රතාවය. ඊළඟට අපි බලමු අභ්‍යන්තර සාධකයන්. අභ්‍යන්තර සාධකයන් කියලා කියන්නේ බීජය තුලින් ඇතිවෙනා වූ සාධකයක් ජීවිතයට බලපාන. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන එක සාධකයක් තමයි ප්‍රවේණික සාධක. බීජයට බලපාන බීජේ ජීවිතයට බලපාන අභ්‍යන්තර සාධකයන්ට ප්‍රධාන එකක් ප්‍රවේණික සාධක. ඒ වගේම බීජය තුල අභ්‍යන්තරයේ පවතින තෙතමනය. බීජයේ අභ්‍යන්තරයේ පවතින තෙතමනය. ඒ වගේම බීජයේ වර්ධනය වන අවස්ථාවේදී බලපාන සාධක. බීජයේ වර්ධනය වන අවස්ථාවේදී බලපාන සාධකයන් බීජවල ජීවිතයට බලපාන අභ්‍යන්තර සාධක ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා බීජවල ජීවිතාවය මැනීමේ ක්‍රම. බීජවල ජීවිතාවය මැනීමේ ක්‍රම. මෙන්න මෙතනදී බීජවල ජීවිතාවය මැනීමේ ක්‍රම ගත්තොත් මේක ඉතා වැදගත්. ජීවිතාව මැනීමේ ක්‍රම. ප්‍රධාන වශයෙන් අපිට විෂය නිර්දේශය තුළ අපි සාකච්ඡා කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීම. බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීම. හැබැයි ඔබ මෙතනදී මතක තියාගන්න ඕනේ බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේදී අපිට අර ප්‍රරෝහණය වීමේ විභවතාවයකින් යුක්ත බීජ හඳුනා ගැනීමට ටිකක් අපහසු වෙනවා. මොකද අපි ඉදිරි මාතෘකාවේදී කතා කරන බීජ සුප්තතාවය. ඒතර සුප්තතාවයේ තියෙන බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේදී අපිට සිද්ධ වෙනවා සුප්තතාවය ඉවත් කරලා මේ ප්‍රායෝගික පරීක්ෂණයට යොදා ගන්න. ඒ වගේම අපි දෙවෙනි එක ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි මේක කියනවා ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව.
ටෙට්‍රාසෝඩියම් පරීක්ෂාව. මේක අපි සිදු කරන්නේ රසායනික ද්‍රව්‍යයක් තියෙන අපිට 2 3 5 ට්‍රයිෆීනයිල් ටෙට්‍රාසෝඩියම් ක්ලෝරයිඩ්. අපි පරීක්ෂණය සිදු කරන ආකාරය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. බොහෝ විට මම ඉදිරි වැඩසටහනකදී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී දැනටම මතක තියාගන්න ටෙට්‍රාසෝඩියම් කියන මේ ලවණය යොදාගෙන තමයි අපි මේ පරීක්ෂාව කරන්නේ. ඊළඟ තමයි කාබන් ඩයොක්සයිඩ් පිටවීම පරීක්ෂා කිරීම. කාබන් ඩයොක්සයිඩ් පිටවීම පරීක්ෂා කිරීම. මොකද අපි දන්නවා බීජය සජීවී නම් ශ්වසනය කරනවා. ශ්වසනයේදී පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද නැද්ද කියන එක අපිට පරීක්ෂා කිරීම තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා බීජවල ජීවිතාවය පරීක්ෂා කරගන්න. හොඳයි. ඊළඟට අපිට විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි බීජවල ජීවිතාවය ආරක්ෂා කරගත හැකි ක්‍රම මොනවාද කියන්නේ? බීජවල ජීවිතාවය ආරක්ෂා කරගත හැකි ක්‍රම. එවනම් අපි මෙතනදී ඉතාල වැදගත් වෙනවා. අපි බලන්න ඕනේ බීජ අපි යම්කිසි පරිසරයක තබා ගන්නකොට ඒ පරිසරයේ තියෙන උෂ්ණත්වය, වාතාශ්‍රය, තෙතමනි කියන සාධකයන් අපි පාලනය කරනවා. ඒ සාධක පාලනය කළා අපිට පුළුවන් ජීවිතාවය ආරක්ෂා කරගන්න. ඊට අමතරව දිලීර, බැක්ටීරියා, කෘමීන් ආදී සාධකයන් පාලනය කිරීමෙන් අපිට පුළුවන් බීජවල ජීවිතාවය ආරක්ෂා කරගන්න. හොඳයි එහෙනම් මම ඔබත් එක්ක සාකච්ඡා කළේ මේ මාතෘකාව යටතේ බීජ ජීවිතාව. ඔබ මේ ගැන හොඳින් අධ්‍යයනය කරන්න, ඔබ මේ ගැන හොඳින් මතක තබා ගන්න. අපි ඊළඟට යමු ඊළඟ මාතෘකාව සඳහා. හොඳයි. අපි ඊළඟට බලමු බීජ කියන මාතෘකාව යටතේ පාඩමට අදාළ බීජ සුත්තතාව. බීජ සුත්තතාව ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලාම බීජ සුත්තතාව කියන හැඳින්වීම මොකක්ද කියලා බලමු. මෙන්න මෙහෙමයි කියන්නේ. පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය සියලුම සාධක ලබා දුන්නද එම ජීවිතාවෙන් යුක්ත බීජය ප්‍රරෝහණය නොවී පැවතීම සුප්තතාව කියලා හඳුන්වනවා. පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය සියලුම සාධක ප්‍රශස්ත පරිදි ලබා දුන්නද එම ජීවිතාවෙන් යුක්ත බීජ ප්‍රරෝහණය නොවී තිබීම සුප්තතාව ලෙස හඳුන්වනවා. මෙන්න මෙතනදී අපිට පොඩි පැහැදිලි කිරීමක් සිදු කරන්න වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ බීජ සුප්තතාවයේ ඉගැන්වීම් ක්‍රියාවලියේදී විවිධ කාලවලදී විවිධ පොතපතෙහි විවිධ ආකාරයට මේ සුප්තතාවයේ බෙදීම පැහැදිලි කරලා තියෙනවා. මේක අවුරුදු 25කට 30කට පෙර තිබිච්ච පොත්පත්වල, පසු කාලීන තිබිච්ච මධ්‍ය කාලීන තිබිච්ච පොත්පත්වල සහ වර්තමානයේ තියෙන විවිධ පොත්පත්වල මේ බීජ සුප්තතාවයේ ආකාර කීපයකට පැහැදිලි කරලා තියෙන විවිධ මත ඔස්සේ. ඒ නිසා මම මෙතනදී බලාපොරොත්තු වෙනවා වර්තමානයේදී අපේ උසස් පෙළ විෂය නිර්දේශිත අදාළ නියමිත ගුරුවත් පොත් වලින් අපිට ලබා දී තිබෙන බීජ සුප්තතාව පැහැදිලි කිරීම ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඒ අනුව බීජ සුප්තතාවය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා. මම මෙතනදී මේ බෙදීම් ටික මුලින්ම සාකච්ඡා කරනවා. බීජ සුප්තතාවයේ ප්‍රධාන ආකාර දෙකයි. ඒ තමයි බාහිර සුප්තතාව සහ අභ්‍යන්තර සුප්තතාව. අභ්‍යන්තර සුප්තතාව. ඊට පස්සේ මේ බාහිර සුප්තතාව නැවත බෙදෙනවා කොටස් දෙකකට. ඒක බෙදලා තියෙනවා භෞතික සුප්තතාව
සහ රසායනික සුත්තතාව කියනවා. රසායනික සුත්තතාව. ඊට පස්සේ මේ අභ්‍යන්තර සුත්තතාව නැවත බෙදෙනවා කොටස් දෙකකට. ඒ තමයි රූපාණු විද්‍යාත්මක සුත්තතාව රූපාණු විද්‍යාත්මක සුත්තතාව සහ කායික විද්‍යාත්මක සුත්තතාව කියනවා. කායික විද්‍යාත්මක සුත්තතාව. හොඳයි දරුවනේ අපි දැන් මෙන්න මේ සුත්තතාවයන් මේ බෙදා ඇති ආකාරයට බීජ සුත්තතාවය පැහැදිලි කරගෙන යමු. අපි මුලින්ම බලමු මොකක්ද භෞතික සුත්තතාව කියන්නේ. භෞතික සුත්තතාව කියලා කියන්නේ කිසියම් භෞතික සාධකයක් නිසා කලලයේ වර්ධනයට අවශ්‍ය ජලය, ඔක්සිජන් ආදිය නොලැබීම නිසා ඇතිවන්නා වූ සුත්තතාව. උදාහරණයක් ගත්තොත් සමහර බීජවල තියෙනවා ඝන බීජාවරණයක්. මේ ඝන බීජාවරණයක් තිබීම නිසා අඹ, තේක, ලුණු මිදෙල වැනි බීජවල ඝන බීජාවරණය තිබීම නිසා භෞතික සුත්තතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට ගත්තොත් රසායනික සුත්තතාව. රසායනික සුත්තතාව කියලා කියන්නේ බීජයක වර්ධක, නිෂේධක සහ හෝමෝන වැනි රසායනික ද්‍රව්‍ය හේතු කොටගෙන ඇතිවන්නා වූ බීජ සුත්තතාව. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සමහර බීජවල තියෙන නිෂේධක ද්‍රව්‍ය. උදාහරණයක් හැටියට තක්කලි, වැල්දොඩම්, ගස්ලබ වලට අපි කියන්නේ පැපෝල් කියලා. ඒ බීජවල තියෙනවා නිෂේධක ද්‍රව්‍ය. ඒ නිසා සුත්තතාවය ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඒ තමයි අපි බාහිර සුත්තතාවයන් පැහැදිලි කිව්වේ. අපි රූපාණු විද්‍යාත්මක සුත්තතාවයන් සහ කායික විද්‍යාත්මක සුත්තතාවයන් තරම්ම ගැඹුරින් විස්තර කිරීමක් මෙතනදී අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟට සාකච්ඡා කරමු කොහොමද මේ සුත්තතාවය ඉවත් කරන්නේ කියලා. අපි බීජ වල පවතිනා වූ මේ සුත්තතාවය ඉවත් කරගන්නේ කොහොමද? සුත්තතාවය ඉවත් කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ ඇයි මේ සුත්තතාවය ඇති වෙලා තියෙන්නේ? සුත්තතාවය ඇතිවීමට හේතුව අපි තේරුම් ගන්න ඕනේ. අන්නේ හේතුව ඉවත් කිරීම තමයි අපි කළ යුතු වන්නේ. ඒ වගේම මෙතනදී කරන්න පුළුවන් එක පියවරක් තමයි බීජාවරණය පිපිරවීම. අපි බීජාවරණය පිපිරවීමක් කරනවා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් බීජාවරණය ඉවත් කිරීම. අපි සමහර බීජවල බීජාවරණය ඉවත් කරලා කලලය පිටතට අරගෙන ඒ සුත්තතාවයට කිසි බලපෑමක් නැති කරලා බීජ ප්‍රරෝණය කරනවා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් බීජාවරණය සීවීම. බීජාවරණය සීවීම. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් බීජාවරණය පිළිස්සීම. බීජාවරණය පිළිස්සීමක් කරන්න. ඒ වගේම අපිට සුත්තතාව ඉවත් කරගන්න කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි උණු ජල ප්‍රතිකාරය. උණු ජල ප්‍රතිකාරය. කිසියම් උෂ්ණත්වයක තියෙන ජලය තුල මේ බීජ ගිල්වලා ගන්නවා. එතෙන්දී ජලයේ උෂ්ණත්වයත් බීජ ගිල්වා තබන කාලයත් බීජ වර්ගය අනුව අපි වෙනස් කරගන්න ඕනේ. ඊළඟට අපිට කරන්න පුළුවන් තවත් සුත්තතාව ඉවත් කිරීමේ ක්‍රමයක් තමයි එක්ක අපි වැඩි උෂ්ණත්වයකට පත් කරනවා. එහෙම නැත්නම් වෙනස් වෙන උෂ්ණත්ව තත්ත්වයකට අපි පත් කරනවා. කිසියම් වැඩි හෝ අඩු උෂ්ණත්වයකට ක්ෂණිකව මාරු කරනවා. එහෙමත් නැත්නම් අපිට කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් සුත්තතාවය ඉවත් කිරීම. මෙන්න මේ විදිහට අපි බීජ සුත්තතාවය ඉවත් කිරීමේ ක්‍රම ගැන ඔබට පැහැදිලි කරනවා. හොඳයි දරුවනේ, අපි එහෙමනම් ඊළඟට මේ පැහැදිලි කිරීම වලින් අනතුරුව ඊළඟ මාතෘකාවට අපි පිවිසෙමු. හොඳයි. අපි ඊළඟට බලමු ඊළඟ මාතෘකාව බීජ සෞඛ්‍යය. මොකක්ද මේ බීජ සෞඛ්‍ය කියලා කියන්නේ? ඔබ දන්නවා සෞඛ්‍ය කියන වචනේ අර්ථය ගැන.
ඒ වගේම තමයි. දැන් මම මෙහෙම කිව්වොත් කිසියම් බීජ තොගයක තියෙන ගුණාත්මක බව තමයි අපි මේ බීජ සෞඛ්‍ය කියලා හඳුන්වන්නේ. බීජ සෞඛ්‍ය කියලා කියන්නේ බීජ තොගයක තියෙන බීජවල ගුණාත්මක භාවය. ඒ කියන්නේ මොකක්ද? දිලීර, බැක්ටීරියා, වෛරස්, නෙමටෝඩාවන්, කෘමීන් ආදීන්ගෙන් තොර එහෙම නැත්නම් ඒ වගේ රහිත බීජ අපි හඳුන්වනවා සෞඛ්‍යවත් බීජ කියලා. සෞඛ්‍ය සම්පන්න බීජ. එහෙමනම් අපි බලමු මේ බීජ සෞඛ්‍ය අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. අපි දන්නවා අපි මේ බීජ තමයි ඉදිරි වගාවේ රෝපණ ද්‍රව්‍ය වෙන්නේ. එතකොට අපි ශාක රෝග පැතිරීම පාලනය කරගන්න සෞඛ්‍යවත් බීජ භාවිතා කරන්න වෙනවා. ඒ වගේම අපි බීජ ප්‍රචාරණ ඒකකයක් ලෙස රටවල් අතර බීජ හුවමාරු කරගන්නවා. ඒ හුවමාරු කර ගැනීමේදී ඒ වගේම අපි සමහර අවස්ථාවලදී ජාන ප්ලාස්ම හුවමාරු කර ගැනීමක් ලෙස මේ බීජ හුවමාරු කර ගැනීමේ වැඩසටහන් පවතිනවා. එවැනි අවස්ථාවකට අපිට සෞඛ්‍යවත් බීජ භාවිතා කිරීම ඉතා වැදගත්. හොඳයි දරුවනේ අපි ඊළඟට බලමු මේ බීජ සෞඛ්‍යයට බලපාන සාධක. බලපාන සාධක. බීජ සෞඛ්‍යයට බලපාන සාධක අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි ජෛව සාධක සහ ජීවි නොවන සාධක. බීජ සෞඛ්‍යයට බලපාන සාධක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ජෛව සාධක සහ ජීවි නොවන සාධක. අපි බලමු මොනවද ජෛව සාධක කියලා කියන්නේ. මෙතනදී අපිට වැදගත් වෙන ප්‍රධාන ජෛව සාධකයක් තමයි රෝගකාරක. රෝගකාරක. කිසියම් රෝගයක් ඇති කරන්න හේතු වන රෝගකාරක ජීවීන්. එහෙමමනේ. ඒකට අපි දන්නවා දිලීර, බැක්ටීරියාවන්, නෙමටෝඩාවන්, වෛරස්. රෝගකාරක ජීවීන් ලෙස අපිට වැදගත්. ඒ වගේම රෝග නොවන නැත්නම් රෝගකාරක නොවන ජීවි ද්‍රව්‍යයන් තියෙනවා. උදාහරණයක් හැටියට වල් පැලෑටි බීජ. ඒ වගේම වෙනත් බීජ. අපි හිතමු ප්‍රභේද වලින් වෙනස් වෙච්ච බීජ. ඒ වගේම ජීවි ශාක කොටස්. මතක තියාගන්න දරුවනේ ජීවි ශාක කොටස්. ඒකයි තියෙන්නේ මෙතන. අපි එකක් ලියමු. අපි මෙතන ගන්නවා වල් බීජ, වෙනත් බීජ, ඒ වගේම ජීවි ශාක කොටස්. මේ අපි මේවා හඳුන්වන්නේ රෝග නොවන, රෝගකාරක නොවන ජීවි ද්‍රව්‍ය. ඒ වගේම ජීවි ජෛව සාධකයක් ලෙස බීජ සෞඛ්‍යයට බලපාන තවත් සාධකයක් තමයි කෘමීන්. විවිධ කෘමීන් ඉන්න පුළුවන් බීජත් එක්ක. සමහරවිට ගුල්ලන්, ඉපියන් වැනි කුඩා ජීවි කෘමීන් ඉන්න පුළුවන් බීජත් එක්ක. ඒ වගේම ඊළඟ සාධකය තමයි කැඩුණු බීජ. කැඩුණු බීජ. මේ කැඩුණු බීජ තිබීමත් බීජ සෞඛ්‍යයට බලපාන සාධකයක් වෙනවා. එහෙනම් මෙයක් කතා කළේ ජෛව සාධකයක්. ඊළඟට අපි බලමු ජීවි නොවන සාධකයක්. ජීවි නොවන සාධකයන් යටතේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මියගිය ශාක කොටස්. මියගිය ශාක කොටස්. ඒ වගේම පස් අංශු.
පස්සාංශු අන්තර්ගත වුණොත් කිසියම් බීජ තොගයක අපි කියනවා ඒක බීජ සෞඛ්‍යයට බලපෑමක් කියලා. ඒක අජීවී. එහෙම නැත්නම් අපි කියන ජීවි නොවන සාධකයක්. මෙන්න මේ විදිහට අපි බීජ සෞඛ්‍යයට බලපාන සාධකයන් කාණ්ඩ වලට බෙදන්න පුළුවන්. ඊළඟට අපි බලමු දරුවනේ බීජ සෞඛ්‍ය අපි පරීක්ෂා කිරීමෙන් අපිට තියෙන වැදගත්කම මොනවද? අපි බීජ සෞඛ්‍ය පරීක්ෂා කිරීම නිසා තියෙන වැදගත්කම. මම ඔබත් එක්ක එකින් එක සාකච්ඡා කරන්න. එකින් එක කරුණු ඉදිරිපත් කරන්න. පළවෙනි කරුණ තමයි පාරිභෝගික තෘප්තිය වැඩි වීම. පාරිභෝගික තෘප්තිය වැඩි වීම. අපි දන්නවා පාරිභෝගිකයෙක් බීජ මිලදී ගන්න යද්දී ඒ බීජවල තියෙන ප්‍රමිතිය, තත්ත්වය පරීක්ෂා කරනවා. එහෙනම් බීජ සෞඛ්‍ය කියන එක පාරිභෝගික තෘප්තිය කෙරෙහි බලපාන. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් බීජ සංසරණයක් කරද්දී අන්තර්ජාතික වශයෙන් බීජ සංසරණයක් කරද්දී එනත් අපි බීජ උවමාරුවක් කරගෙන ඉන්න රටවල් අතර මේ බීජ සෞඛ්‍ය වැදගත්. ඒ වගේම තුන්වෙනි කාරණේ ගත්තොත් නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි කිරීමට. නිෂ්පාදනයේ ගුණාත්මක බව. අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් අපි බීජ හුවමාරුවක් නැත්නම් බීජ අලවියක් කරනකොට ඒ හැම රටක්ම බලාපොරොත්තු වෙනවා ඉතාම හොඳ තත්ත්වයේ සෞඛ්‍යමය තත්ත්වයෙන් ඉහළ බීජ මිලදී ගන්න. එහෙනම් අපි නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක බව වැඩි කිරීමට අපිට බීජ සෞඛ්‍ය පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම බීජ සමාගම් වල අවදානම කළමනාකරණය කරගන්න. අපි කිසියම් ව්‍යාපාරික මට්ටමින් බීජ නිෂ්පාදන සමාගමක් නම් ඒ තමන්ගේ සමාගමේ වෙළඳ නාමයට හානියක් නොවෙන්නේ. ඒ වෙළඳ නාමයට නිසි ගෞරවයක් ලැබෙන්න පාරිභෝගිකයා තුළ විශ්වාසයක් ගොඩනගෙන්න අපි උත්සාහ කරන්න ඕනේ සෞඛ්‍යවත් බීජ ජනතාවට නිකුත් කරන්න. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර ව්‍යවස්ථාවන්ට අනුකූල වීම. ජාතික මට්ටමේ වෙන්න පුළුවන්, ජාත්‍යන්තර මට්ටමේ වෙන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාවන්ට අනුකූලව වෙළඳපොළට බීජ නිකුත් කිරීමේදී බීජ සෞඛ්‍ය පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ සහතික කළ බීජ. මොනවද මේ සහතික කළ බීජ කියන්නේ? අපි වගාවක් කරනකොට අපේ අරමුණ ආර්ථිකමය වශයෙන් උසස් අස්වැන්නක් ලබා ගන්න. එහෙමනම් අපි භාවිතා කරන රෝපණ ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියෙන් යුක්තව තිබිය යුතුයි. ඒක තමයි අපි කලින් කතා කරන බීජ සෞඛ්‍ය කියලා. ඒ අතර අපිට වැදගත් වෙන තවත් විශේෂම සාධකයක් තමයි සහතික කළ බීජ. අපි දන්නවා දරුවනේ අපි කිසියම් වගාවක් කරනකොට අපි හැමතිස්සෙම ප්‍රමිතියෙන් උසස් රෝපණ ද්‍රව්‍ය භාවිතා කළොත් අපිට පුළුවන් සාර්ථක නිෂ්පාදනයක්, හොඳ අස්වැන්නක්, හොඳ ගුණාත්මක බවින් යුතු ඵලදාවක් අපිට ලබා ගන්න. ඒ නිසා අපි මෙතනදී මූලික වශයෙන් ගත්තොත් අපේ රටේ විශේෂයෙන්ම කෙටි කාලීන භෝග වර්ග වී වෙනත් ශේෂ්ඨ භෝග, කව්පි, මුං ඇට, ඒ වගේ අපි දන්නවා විවිධ ආයතන වලින් අපි බීජ මිලදී ගන්න යනකොට අපි හැම විටම උත්සාහ කරනවා ඒ බීජ සහතික කළ බීජද කියන එක බලන්න. ඒ නිසා අපි බලමු කොහොමද මේ සහතික කළ බීජ නිෂ්පාදනය කරන්නේ. මේකේ පියවර කීපයක් තියෙනවා. මේ සහතික කළ බීජ නිෂ්පාදනය කිරීමේ පළවෙනි පියවර තමයි අපි කියන අභිජනන බීජ කියලා. අපි හඳුන්වනවා අභිජනන බීජ. මේ අභිජනන බීජ කියන්නේ දරුවනේ කිසියම් පරීක්ෂණ ආයතනයක් තුළ නැත්නම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් තුළ පරීක්ෂණ නිලධාරීන් නැත්නම් අභිජනන නිලධාරීන් විවිධ සාධකයන් සැලකිලාගෙන විවිධ ප්‍රභේදයන් දෙමුම් කරලා ලබා ගන්න බීජ පරම්පරාව. පරීක්ෂණ මධ්‍යස්ථානවල අභිජනන නිලධාරීන් හෝ නිලධාරිනියන් කිසියම් දෙමුම් කිරීමක් යම් යම් ප්‍රභේද මිශ්‍ර කරලා දෙමුම් කිරීමක් තුළ ලබා ගන්න බීජ අපි හඳුන්වනවා අභිජනන බීජ කියලා. ඊළඟ දෙවැනි අවස්ථාව අත්තිවාරම් බීජ. අත්තිවාරම් බීජ. අපි අර මුලින් ලබාගත්
අභිජනන බීජ වගා කරනවා නැවත වතාවක්. ඒ අභිජනන බීජ වගා කරලා අපි ලබා ගන්න පළවෙනි පරම්පරාව අපි හඳුන්වනවා අත්තිවාරම් බීජ කියලා. ඊළඟ තුන්වෙනි අවස්ථාව අපි හඳුන්වනවා ලියාපදිංචි බීජ. ලියාපදිංචි බීජ. එතකොට මේ ලියාපදිංචි බීජ කියලා කියන්නේ දරුවනේ අත්තිවාරම් බීජ වගා කරලා අපි ලබාගත්ත ඒ පළමු පරම්පරාව. ඒකට අපි කියනවා ලියාපදිංචි බීජ. ඊළඟ හතරවෙනි එක සහතික කළ බීජ. මේ සහතික කළ බීජ කියලා කියන්නේ අර අපි කලින් ලබාගත් ලියාපදිංචි බීජ වගා කිරීම තුළින් ලබා ගන්නා වූ පළමු පරම්පරාව નિયમિત ප්‍රමිතියෙන් යුක්තද කියලා සහතික කරලා අපි ලබා ගන්න බීජ. එතකොට දරුවනේ මෙන්න මේ අවස්ථා තුනම සාමාන්‍ය වගා කරන ගොවීන්ට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි සාමාන්‍ය වගා කරන ගොවීන්ට නිකුත් කරන්නේ සහතික කළ බීජ. මේ සහතික කළ බීජ තමයි වගා කරන ගොවීන් වෙතට අපි නිකුත් කරන්නේ. ඒ වගේම දරුවනේ මෙතනදී අපි මේ බීජ අවස්ථා හතර අභිජනන බීජ, අත්තිවාරම් බීජ, ලියාපදිංචි බීජ, සහතික කළ බීජ කියන මේ අවස්ථා හතර කිසියම් ආකාරයකට ගබඩා කරලා තියද්දී ඒ ගබඩා කරන උපකරණවල ඒ බහලුම් වල අපි ලේබලයක් සඳහන් කරනවා. ඒ ලේබලයට නිශ්චිත වර්ණයක් අපි යොදනවා. ඒ ලේබලයට යොදන නිශ්චිත වර්ණය අපි විභාගයට අහලා තියෙනවා. ඒ නිසා අපි මේ වර්ණ මතක තියාගන්න. එහෙමනම් දරුවනේ අපි දැන් බලමු මෙතනදී මම ඔබට බීජ ලේබල් වර්ණ යොදන්නේ කොහොමද කියන එක වගුවක් ඉදිරිපත් කරන්නම් මේ පුවරුවට. බලමු මේ පුවරුවේ කොහොමද වර්ණ ඒ විවිධ බීජ වලට අපි දක්වන්නේ කියලා. හොඳයි. අපි බලමු මේ වගුවේ සඳහන් ආකාරයට අභිජනන බීජ සහිත තොගයකට නැත්නම් ඒ අසුරුමකට අපි යොදන ලේබලය රෝස පාට ඉරි දෙකක් සහිත සුදු පාට පසුතලයක් තියෙනවා. අත්තිවාරම් බීජ සහිත ලේබලය සුදු පාට ලේබලයක්. ලියාපදිංචි බීජ වලට අපි යොදන්නේ ලා කොළ පැහැති වර්ණය සහිත ලේබලයක්. සහතික කළ බීජ වලට අපි යොදන්නේ ලා නිල් පැහැති ලේබලයක්. මේ වර්ණ ටික හොඳින් මතක තියාගන්න දරුවනේ මීට පෙර විභාගයට අහලා තියෙනවා. ඊළඟට අපි බලමු මම නැවතත් ඔබට තිරේ වගුවක් සටහනක් ඉදිරිපත් කරනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් අපේ රටේ බිත්තර වී අපි වී වගාවේදී වගාව සඳහා යොදා ගන්න බිත්තර වී සහතික කරන ලද ප්‍රමිතීන් මොනවද කියන එක. ඒ බිත්තර වී වල අපි සහතික කරන ලද බිත්තර වී වල තිබිය යුතු ප්‍රමිතීන් මොනවද කියන එක ඔබට මම මේ වගුවේ සඳහන් කරනවා. හොඳයි. අද අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඒ වගේම මම අපේ ආදරණීය දූ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ සාකච්ඡා කරපු මාතෘකාව සම්බන්ධයෙන් හෝ ඔබට උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අදාළ ඉදිරියේදී කළ යුතු විශේෂ කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා නම් ඔබට පුළුවන් මේ අන්තර්ජාලය ඔස්සේ මේ තිරේ අවසානයේ තියෙන කමෙන්ට් කියන තීරුව යටතේ ඔබට අවශ්‍ය ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. එතකොට මට ඒක පරීක්ෂා කරලා ඔබේ අවශ්‍යතාවයට කරුණු සකස් කරපු පාඩමක් කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී විභාග ප්‍රශ්න කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මොකද අපිට මේ පාඩම් මාලාවේදී මුළු විෂය නිර්දේශය තුලම
කරුණු ඉදිරිපත් කිරීමේ අපහසුතාවයක් තියෙනවා කාලය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබට විභාගයට අවශ්‍ය කරන ඔබේ අවශ්‍යතාවය මා වෙත දැනුවත් කරන්න. මම ඔබේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙමින් පාඩම් මාලාව සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබට අවශ්‍ය ඕනම අවස්ථාවක මගේ Facebook ගිණුම ඔස්සේ හෝ එහෙම නැත්නම් මේ වීඩියෝට කමෙන්ට් කිරීමකින් හෝ එහෙමත් නැත්නම් මගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලබා දීම මගින් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලබා ගන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ වැඩසටහන මම මෙතකින් අවසන් කරනවා. ස්තුතියි සියලු දෙනාට.